සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රදරු පවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් ආසාදිතයින්ට දින 90ත් 180ත් අතර දිගුකාලීන රෝග ලක්ෂණ සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් අනාවරණයක්. දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට එක්වෙයි. පාසල් 2000ක මාධ්‍යකව පිහිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්. බ්‍රසීල ජනපතිට එරෙහිව නගර 160ක විරෝධතා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන් සඳහා එන්නත් කිරීම හෙට දිනේදී ආරම්භ කෙරෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විජිත් ගුණසේකර මහතා පවසනවා. මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් අතර දිගුකාලීන රෝග ලක්ෂණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම රෝග ලක්ෂණ බහුලව කාන්තාවන් අතර දක්නට ලැබෙන බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් පවසන්නේ කොවිඩ් ආසාදිතින් අතර දින 90ත් 180ත් අතර කාලයක් පුරා පවතින දිගුකාලීන රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවයි. අසාමාන්‍ය ශ්වසන අපහසුතා, කාංසාව, විෂාදය, පපුවේ සහ උගුරේ වේදනාව, හිසරදය, මාංශපේශී වේදනාව වැනි රෝග ලක්ෂණ 9ක් මෙලෙස දිගුකාලීනව පැවතිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ. ඒ අතරින් කාංසාව හා විෂාදය වැනි රෝග ලක්ෂණ 15%ක් තරම් ඉහළ මට්ටමින් වාර්තා වන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. මේ අතර ඊයේ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 858 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5,19,630ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ නව ආසාදිතින්ගෙන් විදේශයන්හි සිට පැමිණි 3 දෙනෙකුද ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේතා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 55ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 13,019ක් ලෙසයි. එම කොවිඩ් මරණ 55න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සිසු 38 දෙනා පිරිමි පුද්ගලින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. මියකොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 38 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් 2 දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම මියගිය පුද්ගලින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින්. මේ අතර හෙට දිනේ සිට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී දරුවන් හටද කොවිඩ් එනත ලබා දීමට නියමිත බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසනවා. දැනට ආරම්භයක් වශයෙන් එන්නත් මාත්‍රා 200ක් පමණ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලබාගෙන තියෙනවා. මුලින්ම අපි රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් අපේ වාට්ටුවල සිටින දරුවන් හට එම එන්නත් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එහිදී අප අවුරුදු 12 සිට 20 දක්වා ඒ දරුවන් ගැන තමයි වැඩි අවධානය යොමු කරලා එම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉන් පසුව අපට දැනට සිටිනවා අපේ ලියාපදිංචි වෙච්ච මේ වෙලාවේ රෝහලේ ඇතුළේ ප්‍රතිකාර නොගන්න නමුත් දිගටම ප්‍රතිකාර ලැබමින් අපිත් සමග රෝහලට යන එන ඒ ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යන දරුවන් සිටිනවා. එම දරුවන් සඳහාද මේ වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමවත් අයුරින් පවත්වා ගනිමින් ඉදිරියේදී වැඩි සංචාරකින් පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසය වෙනකොට දිනකට සාමාන්‍ය සංචාරකයෝ 5000ක් තමයි අපේ ඉලක්කය. ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද ලෝකෙම සංචාරකයෝ සංචරණය සීමාවන් තුල කටයුතු කරන නිසා අපේ බලාපොරොත්තු වෙන ඉලක්ක වලටම යන්න පුළුවන් වෙයිද කියන එක අපිට නෑ. නමුත් අපි උනන්දු කරවන්නේ අඩුම ගානේ දවසකට 5000ත් 6000ත් අතර සංචාරක ප්‍රමාණයක් ලංකාවට එයි කියලා.
මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තිය අවදානම හේතුවෙන් තාවකාලික වසා දමා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ එහි සේවා යළි ආරම්භ වනු ඇති. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ සේවා ලබා ගැනීම සඳහා ජංගම දුරකථන ජාලයකින් 225 ස්ථාවර දුරකථන මගින් 12.25 අමතා නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊචැනලින් යෙදුම් මගින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතු බවයි. ඊචැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන මේ දක්වා සේවා ලබාගත නොහැකි වූ සේවාලාභීන් සේවා ලබා ගැනීම සඳහා පැමිණිය යුතු දිනය හා වේලාව පසුව දැනුම් දෙන බවද අදාළ නිවේදනයේ සඳහන්. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලින් සංඛ්‍යාව 47,313ක් වන අතර වෛරස් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,59,298ක් ලෙසයි. බ්‍රසීල ජනාධිපතිවරයා බලයෙන් පහ කරන ලෙස ඉල්ලමින් එරට වැසියන් දහස් ගණනක් විරෝධතා ආරම්භ කර තිබෙනවා. බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ දුරෙන් පහ කරන ලෙස ඉල්ලා බ්‍රසීලය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා. රියෝත ජනයිරෝ සාවෝ පෝලෝ ඇතුළු නගර 160ක විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින් දුරෙන් ඔහු ඉවත් විය යුතු බවයි. 2022 වසරේ බ්‍රසීල ජනාධිපතිවරණයට ඔහු තරඟ වැදීමට අපේක්ෂිත පසුබිමක මෙම දැවැන්ත විරෝධතා පැවැත්වීම විශේෂත්වයක්. මෙවන විට ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයට බ්‍රසීලය පත්ව ඇති අතර එහි සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,14,59,117ක්. එමෙන්ම මරණ වාර්තාවීම අතින්ද බ්‍රසීලය පසුවන්නේ ලොව දෙවන ස්ථානයේ වන අතර එරටින් මරණ 5,97,749ක් වාර්තා වනවා. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 23,161ක් වාර්තා වී ඇති අතර එය පෙර දිනයට වඩා 14%කින් පමණ අඩුවීමක් බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ගත වූ පැය 24දී ඉන්දියාවෙන් කොවිඩ් මරණ 241ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4,48,846ක් ලෙසයි. මේ අතර සිනොවැක් සහ කොවිෂීල්ඩ් කොවිඩ් මර්ධන එන්නත් දෙක ඕස්ට්‍රේලියාවේ පිළිගත් එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව අදාළ එන්නත් සම්බන්ධයෙන් සිදු කෙරුණු ඇකීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට තුළ පිළිගත් එන්නත් ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කළ බවයි ඕස්ට්‍රේලියාව නිවේදනය කර ඇත්තේ. මෙම පියවරත් සමග ඕස්ට්‍රේලියාව ඉගෙනුම ලබන 8,000කට වැඩි චීන සිසුන් පිරිසකට දේශ සීමා විවෘත කළ පසු එරටට පැමිණීමට අවස්ථාව හිමි වනවා. එමෙන්ම විදේශීය සිසුන්ට සහ සංචාරකීන්ට ඕස්ට්‍රේලියාව තුළට ඇතුල්වීම සඳහා අවස්ථාවද එමකින් හිමි වනු ඇති. ඉන්දිය විදේශ ලේකම්වරයා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුවයි ඉන්දිය විදේශ ලේකම්වරයා මෙලෙස පැමිණ ඇත්තේ. ඉන්දිය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය දෙරට අතර පවත්නා දීර්ඝකාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම අරමුණයි. ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව ඉන්දිය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයාද හමුවීමට නියමිත අතර ඉන්දිය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී මහනුවර ත්‍රිකුණාමලය සහ යාපනීය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ඉන්දිය විදේශ ලේකම්වරයා ලෙස වැඩ පාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙයයි. මේ අතර දිවයිනට පැමිණි ඉන්දිය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගනු ලැබුවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් විදේශ ලේකම්වරයා පිළිගත් අතර අනතුරුව දෙපාර්ශ්වය අතර සමරු පළක හෝමාරුවක්ද සිදු කෙරුණා. Well, I've just arrived last evening
and this is the first place I'm visiting. We are very fortunate to have the opportunity of getting the blessings at the Dalada Maligawa Temple of the Tooth Relic. This is the first time I'm coming to this area, and it is a great privilege to be here. I'm very grateful for the welcome and hospitality extended to me by the honorable patrons of the Dalada Maligawa Temple, and I think it is a very good way to start my visit to Sri Lanka. මේ අතර දළදා මාලිකාව වැඳ පුදාගත් ඉන්දිය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට දෙක්වුණා. එසේම හෙට දිනේ ඉන්දිය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා පවසන්නේ ඉන්දිය විදේශ ලේකම්වරයාගේ සංචාරය අතරතුර ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම කෙරෙහි රජය උත්සාහ දරමින් සිටින බවයි. අද මේ විදේශ ලේකම් එන්නේ ඇමතිතුමා කාටත් හොරෙන් ආණ්ඩුවට ඕන ක්‍රියාවලිය හොරෙන් අනුමත කරපු එක ස්ථීර කරගන්න තමයි තීකුණාමලයට යන්න බලාගෙන ඉන්නේ. ඇමතිවරයා මුල් වෙලා තීකුණාමල ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමිය තියෙන බංකරින් භූමිය ඇතුළු භූමිය අවුරුදු 50කටත් ඉහළ අංගනේ ටැංකි 60ක් අවුරුදු 50කටත් බදු දෙන්න යන්නේ. ඉතුරු ටැංකි 24ක් තෙල් සංස්ථාවට අවුරුදු 50කට දෙන්නලු. ඇමතිතුමනි දැනගන්න ගිවිසුම අයින් කරනවා නම් අලුත් ගිවිසුමට යනවා නම් තෙල් ටැංකිය අයිති තෙල් සංස්ථාවට. මේ අතර විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පෙරවරුවේ මිරිසවැටිය විහාරාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ඉන්දිය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. ඒතුමා දවස් 3ක් අපේ රටේ ඉන්නවා. ඒ කාලය තුළ මහා පරිණාමයේ වැඩපිළිවෙල රාශියක්. ග්‍රාම ශක්තිය වැඩපිළිවෙල. ඒකෙන් ආදර්ශ ගම්මාන 100ක්. නිවාස 1800ක්. ඒගොල්ලෝ හදලා දෙනවා. අපේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 9000ක් කියලා. ඒකට මැනික් ෆාම් ව්‍යාපෘතිය කියලා එකක් හැම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම නිවාස 25ක් හදලා. ඒකට ඒගොල්ලෝ මේ රුපියල් ලක්ෂ 4000ක් වියදම් කරනවා. ඉතින් ඒ විදිහේ දේවල් අපිට ලොකු ශක්තියක් අසල්වැසි රටක් වෙන ඉන්දියාව සමග ගාමත් සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අපේ රටේ අභිවෘද්ධියට විශාල වශයෙන් අවශ්‍ය වෙන දෙයක්. ඉදිරියේදී පාසල් 2000ක් හඳුනාගෙන ඒවායේ මාධ්‍ය කව ස්ථාපනය කොට මෙම මාධ්‍ය කව සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපෙරුම මහතා පවසනවා. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය උදෙසා මාධ්‍යවේදී උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කිරීමේ මූලික කටයුතුද ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පසුගියදා පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා අතර සහ ශ්‍රී ලංකා කතෘ සංසදය අතර සාකච්ඡාවක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෑතකාලීන වර්ධනයන් හා ප්‍රවණතා සැලකිලට ගනිමින් සංශෝධනය කොට යාවත්කාලීන කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මාධ්‍යවේදී රක්ෂණය විධිමත් කොට මාස 3කදී මාධ්‍යවේදීන් 3000කට පමණ රක්ෂණ ආවරණය සලසන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇසිදිසි රක්ෂණය. දැන් මේ වෙනකොට අපිට ඇප්ලිකේෂන්ස් මම හිතන්නේ 2000කට ආසන්න ගාණක් ඇවිල්ලා තියෙනවා. රජය මිලියන 100ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි යම් අවිධිමත් භාවයන් තියෙනවා තෝරා ගැනීම පිළිබඳව නොයෙක් ගැටලු සහගත තැන් තියෙනවා. අපි බැලුවම නිකුත් කරපු ඇඳුම්පත් තියෙනවා 6000කට ආසන්න ඉන්ෆර්මේෂන් ඩිපාර්ට්මන්ට් එකේ IDs තියෙනවා. වෙනත් රක්ෂණයකින් ආවරණය වෙන්නේ නැති බවින්ම යායුතු අය තෝරගෙන කටයුතු ලබා දෙන්නට අපි කටයුතු කරනවා. මම විශ්වාස කරනවා පළවෙනි අධීරය අපිට තව මාස 3ක් වගේ කාල සීමාවක් ඇතුළතදී මේ 3000කට පමණ මේ රක්ෂණය ලබා දෙන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. දැනට අඳුනගෙන තියෙනවා පාසල් 3042ක් ලංකාව පුරා උසස් පෙළ තියෙන පාසල්. මේ පාසල් අතුරෙන් අපි ආරම්භක පියවරේ අඩු ගානේ 2000ක් ඉලක්ක කරගන්නවා ඒ මාධ්‍ය කව ආරම්භ කරන්න. රාජ්‍ය මාධ්‍යත් පුද්ගලික මාධ්‍යත් සියල්ලම කියලා වෙනසක් නැතුව අපි ඔක්කොම ඒකාබද්ධ වෙලා මේ දරුවන්ට යම් පෙළඹවීමක් උත්තේජනයක් ඇති කරන්න පුළුවන් වෙන විදිහට මේ මාධ්‍ය කව 2000 ගාන අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ලෝක අමාත්‍යප දිනය අදට යෙදී තිබෙනවා. මේ සටහන ඒ ගැන. විනය, උගත්කම, බුද්ධිමත්කම, කුසලතා, නීතිකරුක බව ආදී වූ ගුණයන්ගෙන් යම් රටක ජනයා වැඩි යයි නම් එය නිසකවම එරට සමෘද්ධියට පත් කරවනු ලැබීමකි.
එහෙත් ස්වභාවයෙන්ම අයහපත කරා ඇදී යන මිනිසුන් ලොව ඕනෑ තරම්ය. මධ්‍යසාර භාවිතය එලෙස රටක් ලොවක් නසන බව සිහි කැඳවන සිදුවීම් ලෝපුරා ඕනෑ තරම් වාර්තාවෙයි. මෙරටද මධ්‍යසාර භාවිත කරන තරුණ පිරිස්සේම වයස් බෙහෙදයකින් තොරව බොහෝ පිරිසක් මධ්‍යසාර භාවිතයට ඇබ්බැහි වී සිටී. මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලීන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර දිනකට පුද්ගලීන් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් මිය යනවා. සංඛ්‍යාලේඛන ඉතා පැහැදිලිව පෙන්නනවා රටේ සමස්ත මධ්‍යසාර නිෂ්පාදන පිරිමි ජනගහනයෙන් බෙදුවොත් එක පිරිමියෙක් ලීටර 19ක් පමණ පරිභෝජනය කරන බව. ඒ ඉතාම භයානක අවස්ථාවක්. දැන් නව කොරෝනා 19 වසංගතය මේ බෝවෙන රෝගයක් වෙලත් මධ්‍යසාර භාවිතා කරන අයට ඒ වැළඳීමේ සම්භාවිතාවයත් එයින් සිදුවන සංකූලතා සහ මරණය පවා සිද්ධ වීමේ සම්භාවිතාවයත් ඉතාම විශාලයි. ඒ වගේම ලබා ගන්න ප්‍රතිශක්තිකරණය එන්නතේ තියෙන ක්‍රියාකාරීත්වයත් මේ මධ්‍යසාර දුම් ඇති භාවිතා කරනවා නම් අඩපණ වෙනවා. පිරිමි පක්ෂයෙන් සියලු දෙනාගේම මම ඉල්ලීමක් කරනවා ඔබ එයින් මිදෙන්න. ඔබට එයින් මිදීම සඳහා ශක්තිය තියෙනවා. ඔබ අදිෂ්ඨාන කරන්න. ඔබ දාඩිය මහන්සියෙන් හම්බ කරන මේ මුදල නිර්පරාදේ අනවශ්‍ය දෙයකට වියදම් කරන්න එපා. ඔබේ දරුවන් උදෙසා සමාජයට යහපතක් උදෙසා ඒ මුදල් වියදම් කරන්න. කිසිම හේතුවක් නිසා මේ මධ්‍යසාර කර්මාන්තයට රැවටෙන්නේ නැතුව ඔවුන්ගේ ඉත්තම් බවට පත් වෙන්නේ නැතුව මේ මධ්‍යසාර ප්‍රතික්ෂේප කිරීම සඳහා අදිෂ්ඨාන කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. සිහි විකල් කරවන මධ්‍යසාර භාවිතයට මිනිස්සුන් හුරුවන්නේ එයින් මුදවාගත නොහැකි පරිද්දෙන්ම තදින් මැලීමෙනි. කුඩා කාලයේදීම මත්ද්‍රව්‍යවලට හුරුවීමත් තුරුණුවිය මත්ද්‍රව්‍යවලට යටවීමත් වත්මන් සමාජකරණයෙහි ප්‍රබල ගැටලුවකි. මධ්‍යසාර භාවිතයෙන් ජීවිත විනාශ කරගත් එවන් පිරිස් අවසානයේ සත්‍ය සොයා යන්නට වෑයම් දරන්නේ මධ්‍යසාර භාවිතයෙහි විපාක මැනවින් අවබෝධ කොටගෙනයි. එනිසා ඔබත් මත්ද්‍රව්‍ය මධ්‍යසාර භාවිත කරන්නට හුරු වී සිටින අයෙක් නම් ප්‍රමාදයට තිත තබා අප්‍රමාදීව එයින් වැළකෙන්නට මේ කාලයයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. හෙට සිට යළිත් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මෙරට කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙනුයි පසුගිය අගෝස්තු මාස 7 වනදා සිට බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවේ. කෙසේ වෙතත් රට තුළ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බන්ධනාගාර සෞඛ්‍ය සේවා විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුකූලවයි සිරකරුවන්ට නැවත අමුත්තන් පෙන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. COVID-19 වසංගත තත්ත්වය මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදු කරන ලෙසට සහ හැකිතාක් දුරට ඊවිසිට් ක්‍රමය හරහා අමුත්තන් බැලීම සිදු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ අනුව සිරකරුවන් සඳහා මාසයකට එක් වතාවක්ද සැකකරුවන් සඳහා සතියකට වතාවක්ද අමුත්තන් පෙන්වීම සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දනේකනායක මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩුවීමට නියමිතව ඇති සමාජික තනතුරු සඳහා නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. මේ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශකයන්ගේ සංගම් කතෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බවද මහලේකම්වරයා පවසනවා. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාර්ගගත ක්‍රමයට පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබුවේ. නාම යෝජනා කැඳවීම සඳහා භාෂාත්‍රිත්වයෙන් සතියන්තයේ සහ සතිය දිනවල පුවත්පත් දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමට සහ එවැනි නාම යෝජනා ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබා දීමටද පාර්ලිමේන්තු සභාව මෙහිදී තීරණය කොට තිබෙනවා. සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩාමාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මැද්දේ අද උදෑසන ගාලුණ වටුන යටකළ රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මෙම පෙරහැර තල්පේ අහංගම වැලිගම දෙනිපිටිය ගංගාතිලක මහා විහාරය මිරිස්ස වල්ගම නූපේ මාතර බෝධිය මාතර නගරය B524 මාර්ගය සහ ඒ දෙක මාර්ගය හරහා ගමන් කර අද සන්ධ්‍යාවේදී වෙහෙරහෙන රජමහා විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.
පූජනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මතයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදු කරනු ලබනවා. පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාළ පොලිස් කොට්ටාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුවයි මෙය පැවැත්වෙන්නේ. මහපාරේ ජීවිතයක කිරුළු පැළඳූ බැබලීම අද අපි කියන්නේ ඒ ගැන. මේ සොයාගෙන යන්නේ ඇය. ඊට කලින් මේ කතාව කිව යුතුමයි. සෑම කෙනෙකුටම වෙනස් ඉරණමක් තියෙනවා. ඉරණම යහපත් ලෙස වෙනස් කිරීම කළ නොහැක්කක් නෙවෙයි. මේ ඉන්නේ ඇය රීටා ගෙවියෝලා. ඇය පිලිපීනයේ රූ රැචින තරඟ ජයග්‍රාහිකාවක වී ඉදිරි විශ්ව රූ රැචින තරඟය සඳහා එරට නියෝජනය කරමින් සහභාගී වන්නට අපේක්ෂාවෙන් සිටින තරුණයක්. ඒත් ඇගේ අතීතය හිටි හැටියේම සමාජ මාධ්‍ය පුරා පැතිරෙන්නට වුණා. ඒ ඇගේ අතීතයේ ඡායාරූපයක් හැම තැනකම ප්‍රචාරය වීමත් එක්ක. දැන් අග්නිදිග ආසියානු සමාජ මාධ්‍ය විශාල වශයෙන් ඇය ගැන කතා කරනවා. රීටා ගෙවියෝලා මීට වසර 5කට පෙර 2016දී ඇගේ උපන් ගම වන ක්වසන්හි ලුක්බන් කියන ගමේ හිඟමන් යදිමින් සිටියදී ඡායාරූපයකට හසුව තිබෙනවා. මේ ඡායාරූපයයි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වුණේ. ඔව්, ඇය සත්‍ය ලෙසම එවන් ජීවිතයක් ගත කර තිබෙන අයෙක්. විශේෂත්වය ඇය එය සංගවන්නේ නැතිකම. ඇගේ අතීතය ඇය කිසි ලෙසකවත් සංගවන්නේ නැහැ. හැබැයි මහපාරේ සිංගමන් ඇති මේ තරුණිය දැන් ඔටුනු හිස දැරූ රූ රැචිනියක්. රීටා මේ වෙනකොට පිලිපීනයේ අතිශය ප්‍රකට නිරූපිකාවක් සහ වාණිජ්‍ය දැන්වීම් තරුවක්. විශ්ව රූ රැචින තරගයට පිලිපීනය නියෝජනය කිරීමට තේරීපත් වූ ජයග්‍රාහිකාවක්. අපි මේ කතාව අද මේ විදියට ගලපන්නේ ඇගේ ඒ අතීතය ඇය ජයගත් හැටි බලා ඔබේ ජීවිතයත් ගලපාගත යුතු නිසා. අද ඔබ දුර්වල වෙන්න පුළුවන්, සල්ලි නැති වෙන්න පුළුවන්. ඒත් විශ්වාස කරන්න හෙට ඔබ ගැනත් සමහර විට මෙවන් සටහනක් තබන්නට පුළුවන්. කතාවේ අවසානය ඇගේ වචනයෙන්ම මෙහෙමයි. ලෝකේ පරිපූර්ණ අලංකාරයක් නැහැ. ඔබට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් අලංකාරයත් හැමදාම පවතින්නේ නැහැ. හැමදේම ඉක්මනින් නැති වී යනවා. ඇති දේ ගැන අද ඇය සතුටු වුණත් නැතිදේ ලොව ඇති බව ඇය තේරුම් ගැනීම නිසා ඇය රූ රැජින කිරුලත් පරදවා අවබෝධය කිරුල දරාගෙන ඇති බව විශ්වාසයි. අවධානය විදෙස් පුවත් වෙත. තම දුරකාලය නිමවීමෙන් පසු දේශපාලන දිවියෙන් සමුගන්නා බව පිලිපීන ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා. පිලිපීන ජනාධිපති රොද්රිගෝ ඩුටර්ඩේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය නොහැකි බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන බවටයි රොද්රිගෝ ඩුටර්ඩේ පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ඔහු පවසන්නේ තමන් උප ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවන අතර සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි. රොද්රිගෝ ඩුටර්ඩේ දේශපාලන දිවියෙන් විශ්‍රාම ගතහොත් එල්ල වී ඇති අපරාධ චෝදනාවලට අදාළ විමර්ශනවලට ඔහුට පෙනී සිටීමට සිදුවනු ඇති බවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිලිපීන ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති අපරාධමය චෝදනාවලින් බේරී සිටීම සඳහා ඔහු එළඹෙන ජනාධිපතිවරණය සඳහා සිය දියණිය ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බවයි. කෙසේ වෙතත් පිලිපීන ජනාධිපති රොද්රිගෝ ඩුටර්ඩේ සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගන්නා දිනය පිළිබඳව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන බවට ප්‍රතිඥා ලබා තිමින් පිලිපීන ජනාධිපති ධුරයට පත් වූ රොද්රිගෝ ඩුටර්ඩේ සිය පොරොන්දු නිසි පරිදි ඉටු නොකළ බව පවසමින් රට විපක්ෂය ඇතුළු විශාල පිරිසක් චෝදනා එල්ල කර තිබුණා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය.
හෙට ඔක්තෝබර් 4 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය විවෘත කර ඇත්තේ 1917 ඔක්තෝබර් මස 4 වන දිනයි. සත්ව අයිතීන් සහ සතුන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වෙනුවෙන් නම් කරන ලද ජගත් වන සත්ව දිනය ඔක්තෝබර් මස 4 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. නගරවල තත්ත්වය සහ ප්‍රමාණවත් නවාතැන් සඳහා වන මූලික අයිතිය පිළිබිඹු කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 4 වන දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.